මහරහතන් මේ පූජනීය පරිසරයට ඇවිල්ලා මහරහතන් වහන්සේලා ඇතුළු ශ්‍රේෂ්ඨ දේශකයන් වහන්සේලාගෙන් බුදුබණ ශ්‍රවණය කරලා මගඵල ලබලා අපමණ පිරිසක් නිවන් සුවය අත්කර ගන්නට ඇති. සදාතනික විමුක්තිය පරම ශාන්තියෙන් සැනසෙන්නට ඇති. එවන් පොළොවක එවන් භූමියක සිට වෙසක් පුර පසළොස්වක පෝදා සුමధుර ධර්ම දේශනයක් ඔබ වෙත ගෙන එන්නේ. ඔබටත් ධර්මාවබෝධය කොට ඒ නිවන වෙත යන ගමන සවිමත් කර ගැනීමට මේ ධර්ම දේශනාවද මහත් ශක්තියක්ම වේවායි ප්‍රාර්ථනා පෙරදැරිව පොළොන්නරු ගල් විහාරයේ මේ උතුම් පරිසරයේ සිට නමස්කාර පූර්වක ආරාධනය පොළොන්නරුව දිඹුලාකල තමන් කඩුව ඇතුළු එගොඩපත්තුවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී ධර්මකීර්ති ශ්‍රී ජිනරතන පූජ්‍යපාද මැදබැද්දේ ආනන්ද නායක මාහිමියන් වහන්සේට අපි සියලු දෙනාම සාදු නාද පවත්වලා නායක හාමුදුරන්ට ආරාධනා කරමු. සාදු සාදු සාදු. දැන් කවුරුත් එක්ක තුන් වතාවක් නමස්කාරය කියවන්න ශබ්ද නගලා. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරං නාදිගච්ඡේය මිච්ඡා සංකප්ප ගෝචරා සාරං ච සාරතෝ යත්වා අසාරං ච අසාරතෝ තේසාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ 2566 විශාඛ පොහොය නිමිති කරගෙන ඓතිහාසික ගල් විහාර පුදබිම නොහොත් උත්තරාරාම විහාරස්ථානයේ පාදක කරගෙන මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීමටයි මේ හැම කෙනෙක්ම සදී පෑදී සිටින්නේ. උදෑසන සිල් සමාදන් විලා අෂ්ටාංග සීල සමාදන් වෙච්ච උපාසක උපාසිකා බොහෝ පිරිසක් දකින්න අපට ලැබෙනවා. මේ අවස්ථාව අපට උදා වුණේ වර්ෂ දෙකකට පසුව. පසුගිය වර්ෂ කයපේ තුර අපට ලෝකේ පුරාම ලංකා පුරාම විශේෂයෙන්පත් වෙති කොරෝනා වෛරස් නිසා මේ විදිහේ ආගමික කටයුතු කර ගැනීමට අවස්ථාව අපට සැලසුනේ නැහැ. නමුත් වාසනාවකට දෝහෝ ඒ වෛරසයේ තුරන් වෙලා අපට නැවත වතාවක් නිදහසේ මේ විදිහට ආගමික වත් පිළිවෙත් කර ගැනීමට අවස්ථාව උදා වීම අපි භාග්‍යයකට සැලකනවා. ඓතිහාසික පොළොන්නරු පුරවරය ඒ පුරවරයේ තිබෙන ශ්‍රී විභූතිය අද නෂ්ටාවශේෂ බවට පත් කරලා තිබෙනවා. ඔබත් මමත් මේ ඇඳී සිටින්නේ එදා පරාක්‍රම බහුරේ දවසේ ශ්‍රී විභූතියෙන් බැබළුණු ඒ ඓතිහාසික පුරවරයේ. ඒ පුරවරයේ සිට මේ අවස්ථාවේ දහම් දේශනාවක් පවත්වා ගැනීමට අවස්ථාව සලසා දුන්නේ
සෝස්මස්ථානාධිපති, මහනුවර ගෙඩිගේ විහාරාධිපති, අස්සුරි පාර්සේ අනුනායක දුරන්දර වේනර උපාලි නායක ස්වාමින් වහන්සේ සහ සොරස්මස්ථාන බහාරකාර කන්දගැටි අද්දජා ස්වාමින් වහන්සේගේ ආරාධනෙන් තමයි මේ අවස්ථාව උදා වුණේ. ඒ අනුව මේ වර්ෂයේ මේ විසක් පොහොය දවස ඊටාම වැදගත් දවසක් හැටි අපි සැලකන බෞද්ධ ජනතාව. බෞද්ධ ජනතාවගේ අති විශේෂ අති උතුම් දිනයක් හැටියටයි අපි විසක් පොහොය දින සැලකන්නේ. ලෝතර තිරෝගුරු සම්මා සම්බුදුන් වහන්සේගේ තේමාංගුල සිහිපත් කරන දවස් හැටියට අපි විසක් පොහොය ගණනය කරනවා. ඒ වගේම ඊට සමගාමීව සුවිශේෂ සිද්ධි කීපයක් මේ විසක් පොහොය දින සිදුවනවා කියන එක අපි අවබෝධ කරගන්න ඕන. ඒ අනුව ලෝතර තිරෝගුරු බුදුරයන් වහන්සේ තුන්වෙනි වර මණයක් විද නාරජුගේ ආරාධනයෙන් මේ ඓතිහාසික දෙවියනේට වැඩම කරලා එවකට සිටිය ඒ යක්ෂනාග දේව ගෝත්‍රිකයන්ට ධර්ම දේශනා කරලා ඔවුන් පහදවා ගැනීමත් ඒ වගේම සමනල කන්ද ප්‍රදේශයේ උන්වහන්සේගේ වාමසී පාද පිහිරවීමත් කියන ඓතිහාසික අවස්ථාවත් අද දිනේ සිදුවීමක්. ඒ වගේම ලෝතර තිරෝගුරු බුදුරයන් වහන්සේ උපන් නගරය ජාත නගරය කිමුල්ලත් නුවරට වැඩම කරවීමත් එවකට තමන්ගේ ඥාතින් වන ශාක්‍යයන් මර්ධන කර ගැනීමට උන්වහන්සේ යමකමා ප්‍රාතිහාර්ය පාලා ඒ උන්වහන්සේගේ මේ මානෙ බිඳලා ඔවුන්ට ධම් දේශනා කරලා ඔවුන් සුමකටගත් දිනයක් හැරියටත් මේ දිනේ සැලකන්න පුළුවන්. ඒ වගේම දේවානම්පියසර මහරජුරෝ තමන්ගේ දෙවෙනි උරුණු පැනදීමත් සිදු වෙලා තිබෙන්නේ මේ වාගේ විසක් පොහොය දිනයක. ඒ වගේම අපි දන්න මේ ආසන්න පොළොන්නරු ප්‍රදේශයේ ආසන්න ප්‍රදේශයේ අනුරාධපුරයේ ඒ අනුරාධපුරයේ ඓතිහාසික බබලෙන රුවන්වැලි මහා සෑයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙන්නේ මේ විසක් පොහොය දිනයකයි. ඒ අනුව ඓතිහාසික වශයෙන් ගත්තත් ඒ වගේම වැදගත් දවසක් හැටියට මේ පොහොය දින අපි සැලකනවා. මේ වැදගත් පොහොය දවසේ අපි ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් දීලා ඒ බෞද්ධ ජනතාවගේ පහන් සංවේදයේ පිණිස ඒ දිනය අපි ගත කරමින් ආගමික සංකල්ප ගුණ කර ගැනීමෙන් ඒ තමන්ගේ වටිනා ජීවිතය අවලෝකමත් කර ගැනීමට සබ්බ දානං ධම්ම දානං දිනාති කියන දහම් පදයට අනුව මේ සියලු ධර්මයන් පරදවලා මූලික අංගයට ගණන් ගන්නේ සද්ධර්මයයි. මේ සද්ධර්මයේ ලෝතර තිරෝගුරු සම්මා සම්බුදුන් වහන්සේගේ ශ්‍රී මුගෙන් දේශනා කළ දහමයි. ඒ ශ්‍රී මුගෙන් දේශනා දහම ශ්‍රවණ කර ගැනීම නිසා තමයි අපි අපේ ජීවිත සකස් කරගෙන යහපත් ජීවිත ගත කරන්න අපි අවස්ථාව උදා කරගන්නේ. ධම්මේන හීනක් පසුබික් සමානක්. යම් කෙනෙක් තුල ධර්මයේ නැත්තම් හඳෙන්නේ නැත්තම් ඔව් ධර්ම ප්‍රතිපත්ති නැඹුරුව නැත්තම් බුදුදාම හැටියට පසුබික් සමානක් සතෙක් හා සමානයි. අපි හැමදෙනාගේම ජීවිත කළමනා කරන්නේ අපේ ජීවිත සකස් කරන්නේ යහපතට පමුණව ගන්නේ මේ ධර්මයේ නිසා. ධර්මයේ නැත්තම් අපි වන සූපාන් හැරීලා අපි ගත කරන්න සිද්ධ වෙන්නේ අපිට. නිසා ධර්මයේ තමයි අපේ පෝෂණය කරන්නේ, අපේ ජීවිත හැඩගස්වන්නේ, අපි යහපත දෙමු කරන අපේ ධර්මය. නිසා ධර්මයට හැම කෙනෙක්ම අනුගත වෙන්න ඕන කියන එකයි ලෝතර තිරෝගුරු සම්මා සම්බුදුන් වහන්සේගේ දේශනාව. මේ බණහන පිරිස් බුදුරයන් වහන්සේගේ දහමට අනුව කොටස් 4කට බෙදලා තිබෙනවා. ඒ කොටස් 7 එකක් තමයි උග්ඝටිතඤ්ඤ. ඒ දේශනාවක දහම වහා අවබෝධ කරගත්ත නැත්තා සියලු දෙනාට වහා අවබෝධ වෙන්නේ නැහැ. ඒකට සාංශාර පුරුද්දක් තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන, ඕනෑකම තියෙන්න ඕන. ඒ නිසා උග්ඝටිතඤ්ඤ කියන්නේ නුවණ මේරු පුජ්‍යලයා. ඒ වගේම විපදිතඤ්ඤ උපරිතඤ්ඤ කියලා කියන්නේ විස්තරාත්මක ධර්ම දේශනා කරන් පස්සේ ඒ ධර්මයේ අහලා ශ්‍රවණය කරලා අවබෝධ කරගත්ත නැත්තා. ඒවන න්‍යාය
නිජය කියලා කියන්නේ තව ටිකක් විස්තර කරලා දේශනා කරන් පස්සේ ඒ ධර්මයේ ශ්‍රවණය කරලා අහලා ඒ ධර්ම අවබෝධ කරගත්ත නැත්තා අනෙත් තැනට පදපරම කියලා කියන්නේ. පදපරම කියලා කියන්නේ පින්වත්තුනි කොහොම කිව්වත් ධර්ම අවබෝධගත කරගන්න අපහසු පුජ්‍යලා කියන එකයි. ඉසා බුදුදහමේ කියන ආකාරයට උග්‍රදඤ්ඤ, විවිධඤ්ඤ, ඤෙය්‍ය පදපරමාදී වශයෙන් පුජ්‍යෝ සිව් කොට කර බෙදලා තිබෙනවා. ඒ අනුව ධර්මේ වහ අවබෝධ කර ගැනීමත් අතර අපි දන්නවා ලෝතර තිරෝගුරු සම්මා සම්බුදුන් වහන්සේ උන්වහන්සේගේ මුල් දේශනාව ධම්සක් පවතුම් සූත්‍ර දේශනා කිරීමේදී ඒ දේශනාව ශ්‍රවණය කළා ඒ පස්වග මහණුන් අත හිටපු කොණ්ඩඤ්ඤ තාපසයා වහා ධර්ම අවබෝධ කරගත්තා. ඒ වහා ධර්ම අවබෝධ කරගෙන සෝවාන් ඵලයටපත් වුණා. ඊට පස්ව බුදුරයන් වහන්සේ මේ පස් දිනක් ධම්ම දේශන අවසානයේදී අනන්ත ලක්ෂණ සූත්‍රයෙන් ධම්ම දේශනා කරන් පස්සේ ඒ පස් දිනම රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ අනුව ලෝකේ මුලින්ම ඒ රහතන් වහන්සේලා පස් දෙනෙක් නිර්මාණය වුණන් පස්සේ ඒ පස් දෙනාගෙන් අඤ්ඤා කොණ්ණඤ්ඤ තනත්තා තමයි ඒ පස් දෙනාගෙන් බාලම තාපසයා. ඉතින් ඔවුන් ඒ රහත් බවට පත් වෙලා බුදුරයන් වහන්සේගේ දහමට අනුව දහම් චාරිකාවේ වැඩ වේලාවකදී අස්සජි මහරතන් වහන්සේට මුණ ගැහෙනවා උපදිස්ස කියන පරිබ්‍රාජකයා. ඒ උපදිස්ස පරිබ්‍රාජකයා මම මෙතන මුලට ගත්තේ ඔහුගේ දැනුම උතරම්ද කියන එක සාංශාර දැනුම ප්‍රකට වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක තේරුම් කරවන්න. අස්සජි මහරතන් වහන්සේ පිරිසුගා වරිනකොට උපදිස්ස පරිබ්‍රාජකයා ධර්ම සොයාගෙන උපදිස්ස පරිබ්‍රාජක සහ කෝඩිත දෙදෙනා ධර්ම සොයාගෙන ඒ සොයන යන වෙලාවේදී අස්සජි මහරතන් වහන්සේගේ සාන්දිරියව දැකලා උපදිස්ස පරිබ්‍රාජකයා හිතනවා උන්වහන්සේගේ මේ සංසිම් ගමන සංසිම් ඉරුවව තිබෙන නිසා උන්වහන්සේ මොනහරි විමුක්තිදායක තත්ත්වයක් දන්නවා කියලා උන්වහන්සේ පිටුපසින්ම නිස්සබ්ද ගමන් කරනවා. උන්වහන්සේ පිරිසිඟාගෙන අවසන් කරලා ඒ දානේ වැළඳීමට සූදානම් වෙන වෙලාවේදී උපස්ථිත පරිබ්‍රාජකයා නිහඬව උන්වහන්සේගේ පහසුකම් සලසලා පැත්තට වෙලා බලා හිටියා. පසු උන්වහන්සේ දාන වන්දන ඉවරනම් පස්සේ උන්වහන්සේ ළඟට කිට්ටු වෙලා අහනවා ස්වාමින් වහන්සේ වහන්සේගේ ඉදරම් ප්‍රසන්නයි පැහැදිලි වහන්සේ කිසියම් විමුක්තියක් දන්නවද? එනිසා මට දන්න ධර්මයක් දේශනා කරන්න කියලා ඒ ඉල්ලීම උපදිස්ස පරිබ්‍රාජක කරා. ඒ වෙලාවේ යවහත්තාවේදී තමන් වහන්සේ කිරි කාලයකින් පැවිදි ලබාගෙන කිරි කාලයකින් විමුක්තිය ලබාගත්තු උතුමෙක් හැටියට මම බුදුන් වහන්සේ ධර්මයේ දන්නවා කියලා උන්වහන්සේ විසින් යේ ධම්මා හේතුපබවා තේසං හේතු නිරෝ ආහ තේසංජයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියන ගාථාවෙන් උන්වහන්සේ ධර්ම දේශනා කරනවා උපදිස්ස පරිබ්‍රාජකයාට. එතකොට යම්කිසි කෙනෙකුට මේ ධර්මඥාන ලබන්න පරතෝ ഘോഷ ඥාන තියෙන්න ඕන. ඒක අනුන්ගේ මන අහන්න ඕන. ඒ අනුන්ගේ මන හැීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි උපදිස්ස පරිබ්‍රාජකයා අර ධර්මයේ ශ්‍රවණය කරන් පස්සේ ක්ෂණයකින් උග්‍රදඤ්ඤ සත්‍යේ නුවණ මෝරු පුජ්‍යල කැටියේද අර සෝවාන් ඵල ලබා ගන්න. මේ දෙදෙනාට සම්මුතියක් ඇති වුණා. දෙන්නාගෙන් කවුරු හරි කෙනෙක් යම් විමුක්ති මාර්ගයක් දැනගත්තාන් පස්සේ අනිත් පුජ්‍යලයාට දන්වනවා කියන ඒ සහයෝගයේ සම්බන්ධියාව සාකච්ඡා මත ඒ දහම් අවබෝධ කරගෙන උපදිස්ස පරිබ්‍රාජකයා දැන් තමන්ගේ යහළුවා කෝඩිත පරිබ්‍රාජකයා සොයාගෙන යනවා. ඒ යනකොට දුරදීම තමන්ගේ යහළුවා එනවා දැකලා ඒ උපදිස්ස පරිබ්‍රාජකයාගේ ගමන බිමන ඇවතුම් පැවතුම් සාන්තිරෝ දැකලා එයා දුරදීම හිතනවා මේ තැනත්තා මගේ යහළුවා මොනවාරි මුක්ති මාර්ගයක් දන්නවා කියලා හිතාගත්තා. ඒ වෙලාවේදී උපදිස්ස පරිබ්‍රාජකයා ලං වෙලා සතුටු සීනාවෙන් සතුටු මොහොනෙන් තමන් ආબોධ කර ධර්මය අර ගෝරිත පරිබ්‍රාජකයාට දේශනා කරනවා. ඒ දේශනාව ඇසූ සැනින් ඒ ගෝරිත පරිබ්‍රාජකයාත් සෝවාන් තත්ත්වයටපත් වෙනවා.
දැන් සෝවාන් තත්ත්වය කියලා කියන්නේ පින්වතුනි අපේ දහමේ උගන්වන විමුක්ති මාර්ගයේ මුල්ම අවස්ථාව. සෝවාන්, සකදාගාමි, අනාගාමි, ආර්යහත් තත්ත්වය. ඒ තත්ත්වවලේ මුල් අවස්ථාව තමයි සෝවාන් වීම. ඒ සෝවාන් ඵලයටපත් වුණාන් පස්සේ ඒ පුජ්‍යලයාට සක්කාය දිට්ඨිය කියන බැඳීම ඉවත් වෙනවා. සෝවාන් පුජ්‍යලයා සෝවාන් කියලා කියන්නේ සක්කාය තමන්ගේ කියන හැඟීම නැති වෙලා යනවා. විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. එතකොට ඒ සැක නැති වෙනවා. මේ විදිහට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒ වගේම සෝවාන් වෙච්ච පුජ්‍යලයේ තැනැත්තෙන් කිසියම් වෙනත් දෘෂ්ටි වලට පෙළඹෙන්නේ නැහැ, යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව තමයි මේ බැමි තුන කැරුවන් පස්සේ අපි සෝවාන් වුණා කියලා විවහාර කරනවා. ඒ සෝවාන් තත්ත්වයටපත් වුණාන් පස්සේ තමන් වහන්සේලා දෙනමගේම විමුක්තිදායකයන්ව කවුද කියන එක අසජි මහතන් වහන්සේගෙන් අවබෝධ කරගෙන ඒ දෙදෙනා ඊට පස්සේ ලෝතර තිරෝගුරු සම්මා සම්බුදුන් වහන්සේ සොයාගෙන උන්වහන්සේ හමුවට යනවා. එතකොට ඊට පස්සේ බුදුරයන් වහන්සේ දකිනවා මේ දෙන්න සංසාර ප්‍රාර්ථනාව. මේ දෙදෙනාම යහළු හැටියට පැතුමක් ප්‍රාර්ථනා කරනවා. යම්කිසි බුදුරෙක් හමුවේදී විවරණ දෙන වෙලාවේදී අපි දෙදෙනාත් කවුරු හරි කාගේ හරි බුදුන් වහන්සේ නමක් දෙනමකගේ අගසව් බවටපත් වෙන්න කියලා. ඒ අගසව් බවටපත් වෙන කියන දහසින් ඒ ප්‍රාර්ථනා පරිදි බුදුරයන් වහන්සේ ලෞතර බුදුන් වහන්සේ හමුවට පැමිණ වෙලාවේදී ලෞතර තිලෝගුරු සම්මා සම්බුදුන් වහන්සේ විශාල භික්ෂුන් වහන්සේ පිරිසක් මැද්දේ ධර්ම දේශනා කරමින් සිටින වෙලාව. ඒ වෙලාවේ උන්වහන්සේ දකිනවා තමන් වහන්සේගේ දෑගසව් වෙන්න පාරමිතා පුරාණ පෙරම් පුරාගෙන එන මේ උපතිස්ස පරිබ්‍රාජිකයා සහ කෝලි පරිබ්‍රාජිකයා. දැකලා උන්වහන්සේ සීහත්ය දික්කලා දේශනා කරනවා මහණෙනි අර ඈත දුරින් එන්නේ මගේ සම්මුති ශාසනයේ දෑගසව්වෝ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. දේශනා කරනවා. උන්වහන්සේලා ඒ දෙදෙනා උන්වහන්සේ ළඟට පැමිණියන් පස්සේ උන්වහන්සේට අර හේතුඵල ධර්ම පිළිබඳ නැවතවතාවක් විස්තරාත්මක දේශනා කරනවා. දේශනා කරන් පස්සේ දෙදෙනාම රහත් බවට පත් වෙනවා. එතකොට මේ දෙදෙනාගෙන් උග්ඝටඤ්ඤ කියලා කියන්නේ වහ ආબોධ කරගත්ත නැත්තා කියන එකයි. පුජ්‍යලයන්ගේ පුරස් හතරක් මම දේශනා කළා. ඒ හතරෙන් උග්ඝටඤ්ඤ කියලා කියන්නේ නුවණ මේරු පුජ්‍යලයන්ට වහ ක්ෂණයකින් ධම් ආબોධ වෙනවා. ඉතින් ඒ අනුව ඒ දෙනා සෝවාන් ආදී මගපල ලැබලා අවසානයේ රහත් බවට පත් වෙලා බුදුරයන් වහන්සේගේ දෑගසව බවට පත් වුණා. විපදයන්ය කියලා කියන්නේ ඒ ධර්මයේ ටිකක් තවදුරටත් විස්තරාත්මක දේශනා කරන් පස්සේ ඔය රාහුල කුමාරයාට රාහුල ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා කරන් පස්සේ උන්වහන්සේ ඒ කෙටි ධර්ම දේශනාව අහලා ඒ රහත් බවට පත් වුණා. නෙය්‍ය කියලා කියන්නේ තවත් විස්තරාත්මක දේශනා කිරීම. ඒ විස්තරාත්මක දේශනා කිරීම කියලා කියන්නේ අපි අනද මහරහතන් වහන්සේ. උන්වහන්සේ බුදුරයන් වහන්සේගේ ප්‍රධාන අග්‍ර ශ්‍රාවකයා හැටියට උපස්ථායකයා හැටියට උන්වහන්සේ වෙනුවෙන් කැපවෙච්ච ශ්‍රාවකයෙක් හැටියට උපස්ථාන කරමින් උන්වහන්සේ පිරුණම් පානගම්ම ඒ බහාරදුරු කාර්යයේ නිරුණා. උන්වහන්සේ රහත් වෙන්න අවස්ථාව ලැබුණේ උන්වහන්සේ පිරුණම් පෑවන් පස්සේ. මොකද උන්වහන්සේ අර බුදුරන් වහන්සේගේ උපස්ථාය හැටියට පැවිදි කාර්යභාරය නිසි විදියට ඉසු කිරීම සඳහා කාලය වැය කරු නිසා රහත් වීමට උන්වහන්සේට හැකියාවක් ලැබුණේ නැහැ. ඒසා උන්වහන්සේට කාලයක් ගත වෙන සිද්ධ වුණා. උන්වහන්සේ ලෝතර තිලෝගුරු බුදුන් වහන්සේ ගන්ධ කුටිය වටා රැ එළියනකොට නව වාරයක් ගමන් කරලා උන්වහන්සේ ආරක්ෂාව සැපයුවා කියන එක අපේ ධර්ම පොතේ සඳහන් වෙනවා. ඒ යනෝ ගත්තාම උන්වහන්සේ කතපුඤ්ඤවස්තුන් ආනන්ද බුදුරන් ශ්‍රී මුඛයෙන් දේශනා කළ දෙමින් ආනන්ද ඔබ පින් කර දැනැත්තේ සංසාරයේදී බුදු කෙනෙකුගේ උපස්ථාය දූරේ පතාගෙන පෙරම් පුරාගෙන පාරමිතා කරන පුජ්‍යල කැටියට අනන්ද හිමියන්ට අරාකාරයට බුදුන් වහන්සේ ජීවමාන කාලේ රහත් බවට පත් වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. උන්වහන්සේට රහත් බවට පත් වෙන්න හැකියාව ලැබුණේ පළවෙනි ධර්ම සංගායනාවේදී. ඒ වකට ශාසන බහාරධාරීව කටයුතු කළ මහා කාශ්‍යප මහතන් වහන්සේ තමයි මේ ශාසන සම්මුත් ශාසනයේ ප්‍රධාන බහාරකාර දුරේටපත් උනේ.
බුදුරජාන් වහන්සේ පිරුණම් පාන මොහොතේ ඒ දේහය ගිනි දීපු ගිනි දිවෙන්නත් පෙර ඒ භික්ෂු සමාජයෙන් පැන නැගුණු ප්‍රශ්නයක් නිසා සුභද්‍රමති භික්ෂුවගේ අභද්‍ර වචන නිසා උන්වහන්සේ කම්පාවටපත් වුණා. රහතන් වහන්සේලා මේ වචනය අහලා බුදුරජාන් වහන්සේ පිරුණම් පාලා සුළු මොහොතක් යනකොට මේ භික්ෂු සමාජයෙන් මේ වගේ ප්‍රකාශ වෙනකොට ඒ ප්‍රකාශය මොකද්ද? සුභද්‍ර කිව්වේ මොකද්ද? මහණෙනි දැන් අපිට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන්. අපට නීති බලන්න කෙනෙක් නැහැ. අපට ඕන ආකාරයට ජීවත් වෙන්න පුළුවන් කියන අදහසයි ප්‍රකාශ වුණේ. ඒ වෙලාවේදී ශාසන භාරධාරී මහා දිරුන් වහන්සේලා රහතන් වහන්සේලා සංවේගයක් ඇති වුණා. ඒ සංවේගය ඇති උනේ ඇයි? ලෝතර බුදුන් වහන්සේගේ දේහය ගිනි තියලා ඒ ගින්න නිවෙන්නත් පෙර මේ විදිහට කතා ඇති වෙනවා නම් වසර ගානාවක් ගියන් පස්සේ මොන විදිහේ කතන්දර ඇති වේද කියන සාසනේ පරිහාන ඇති වේද කියන නිසා උන්වහන්සේට සංවේගයක් ඇති වුණා. ඒ වෙලාවේදී ඒ අභවකීතු රහතන් වහන්සේලා එකතු වෙලා ඒකට ප්‍රතිකර්මයක් ඇටියට එවකට ධර්ම විනය වශයෙන් කොටස් වල තිබුණේ නැහැ. ධර්මයේ කියපුවාම ඒක එක මල් ගොඩක් වාගේ විවිධාකාර මල් ගොඩ තිබෙනවා. විනය කොටස් වශයෙන් බෙදලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ වෙලාවේදී ශාසනය දිනු කර ගැනීමට ශාසනය පවත්වා කර ගැනීමට සංගායනක අවශ්‍යතාවය පැන නැංගා. මේ සංගායනක අවශ්‍යතාවය පැන නැංගු වෙලාවේදී මේ සංගායන කරන්න කවුද? මේ සංගායන එකතු කරන්න කවුද? කියන ප්‍රශ්නේ පැන නැංගන් පස්සේ ඒ වෙලාවේ ඒ තේරුම් ගත්තා රහතන් වහන්සේලාම 500 නමක් මේ තෝරාගෙන ධර්ම පිළිබඳ විනය පිළිබඳ කොටස් වෙන් කරගෙන ධර්මයේ ඈතට ඉදිරියට ගෙනියන්න හැකියාවක් ඇති කරන අවස්ථාව උදා කරගන්න අවශ්‍යයි කියන එක. ඉතින් රහතන් වහන්සේලා 500ක් තෝරා ගැනීමේදී ප්‍රශ්නයක් වුණා. ඉතින් අනන්තර ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට රහත් බවට පත්‍ර තිබෙන්නේ නැති නිසා ධර්ම පිළිබඳව මන අවබෝධයක් තිබුණේ ලෝතර බුදුන් වහන්සේ ළඟම හිටපු ආනන්ද හිමියන්ට. ආනන්ද හිමියන්ට රහත් නොවේ අර සජ්ජායනාවට සංගායනාවට සහභාගී වෙන හැකියාවක් තිබුණේ නැහැ. උන්වහන්සේට අවවාදක උපදෙස් දෙනවා මහා කාශ්‍යප මහතන් වහන්සේ ආනන්ද ඔබව නැතුව මේ සජ්ජායනා කරන්න බෑ. ඒ නිසා වීරිය කරන්න උත්සාහවන්ත වෙලා රහත් බවට පත් වෙන්න කියන අදහස ආනන්ද හිමියන්ට ප්‍රකාශ කළා. ආනන්ද හිමිය බොහොම වීරියවන්ත වුණා. උත්සාහ ගත්තා, මහන්සි ගත්තා. ඒ රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න. ඒ උත්සාහය ප්‍රතිඵලයක් හැටියට උන්වහන්සේ සජ්ජනාව සංගායනාව සකස් කරලා ඒ මණ්ඩප ద్వාරයේට රහතන් වහන්සේ වැඩම කරලා වැඩ ඉන්න වෙලාවේදී උන්වහන්සේගේ අනුවදන පෙනුණා. සත්‍යපරණ ගුහා ద్వාරය තමයි මේ සජ්ජායනාව කරන්නේ. එතකොට ආනන්ද හිමියන් නැතුව මේ සජ්ජායනා කරන්න බැරි නිසා උන්වහන්සේගේ ඒ රහත් වීම පිළිබඳව දැඩි අවධානයෙන් මහා කාශ්‍යප මහතන් වහන්සේ ඒ ධර්මාසනේ දැන් වැඩ ඉන්නවා. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරා මම නැතුව මේ සම්මුසාදන පවත්වන අපහසුයි අමාරුයි කොහොම හරි රහත් බවට පත් වෙන්න ඕන කියලා උන්වහන්සේ දැඩි විහිස වේලා මහන්සි වෙලා පොඩ්ඩක් තමගේ යහනේ සැතපෙන්න තමන්ගේ දෙපා පොළවෙන් මිදෙන කොටත් එක්කම ඇල වෙනවත් එක්ක උන්වහන්සේ රහත් බවට පත් වුණා. ඒක විශේෂ රහත් වීමක් එක. සිව්විරෙන් තොරව එතකොට යම් ඉදි සිව්විරෙන් තොරව උන්වහන්සේ සුවිශේෂ රහත් බවට පත් තමයි අවසානයේදී එර්දි වලින් අර සත්‍යපරණේ ගුහා ద్వාරේ ධම් සභා මණ්ඩප වැඩම කළේ. වැඩම කළා තමන්ගේ පැනු වාසනේ වැඩ හිටියා. ඒ වෙලාවේදී මහා කාශ්‍යප මහතන් වහන්සේ තමන්ගේ ප්‍රසාදේ බල කරමින් සාදුකාර දීලා උන්වහන්සේ පිළිගත්තා. ඊට පස්සේ තමයි පාරිණි සංගායනාවේ තමයි ආනන්ද හිමියන් වහන්සේ රහතන් වහන්සේගෙන් බවට පත් වුණේ. එතකොට අර පුජ්‍යලයාගේ දක්ෂතා ඒවා හැකියාවන් ඉස්මතු කරන තමයි අර ආකාරයට රහත් බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනය 5000ක් කල් පවතින සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න රැකගන්න ආනන්ද හිමියන්ගේ සහාය ලැබුණේ. ඒ අනුව තමයි මේ සම්බුද්ධ ශාසනය අපිට ලැබිලා අපි මේ ආකාරයට ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා ආදී වශයෙන් සකස් වෙමින් අපේ ජීවිත හැරගස්වා ගන්න ඒ ධර්මතාවය අපට ලැබුණේ. එදා මෙදා තුර රාජරාජ මහා මාත්‍රුන්ගේ ඒ කටයුතු නිසා
මේවැනි පෞරාණික ස්ථාන ඇති වුණා. ඇති වෙලා මහා පරිමාණයේ විහෙර විහාර ඇති කරගෙන ඒ බෞද්ධ ජනතාවගේ ඒ සංසුන් මනස සකස් කරන්න අවශ්‍ය කරන පසු ප්‍රාදර දීලා තිබෙනවා. එහෙම ගත්තාම අපට එදා මෙදා තුර වර්ෂ 2566කට පෙර ඇතිවෙච්ච බුදුරයන් වහන්සේගේ පිරිනිවනින් පස්සේ මේ කාල සීමාව දිහා බලනකොට ඒක අඛණ්ඩව පවත්වාගෙන ධර්මතාවයක් රැගෙන සැලසුණේ අපට එදා මෙදා තුර ඇතිවෙච්ච රහතන් වහන්සේලා සහ ඒ වගේම රාජරාජ මහා මාත්‍රුන්ගේ ඒ උත්සාහය මත. ඉතින් මේ වෙනකොට අපට පෙරෙනවා දකින්න තිබෙනවා අපිට මේ පොරොන්දු ඓතිහාසික බිම බලනකොට අර පැත්තෙන් පේන අපිට මහ විශාල බැවක් අපරද වෙනවා. ඒ වගේම ඊට ආසන්නයේ මහ වෙල්ලයක් අපරද වෙනවා. ඒ වගේම ඊකට කිට්ටුව තිබෙන මහ විශාල මහ පර්වත වාගේ චෛත්‍ය අපි දකින්න ලැබෙනවා. මේ සිංහල සංස්කෘතිය රැකුනේ පෝෂණය වුණ ඒ ආකාරයේද සිංහල බෞද්ධයාගේ ආකල්පයේ පැත්ත ඒ වගේම ඒ පුජ්‍යලයන්ගේ දිනුන පැත්ත සකස් වුණේ ඔය ආකාරයට වැවයි දාගබයි කෙතයි කියන සංකල්ප මත. එදා අපි ඈත අතීතයේ දේව ගියා නම් අපි හිත යොමු කරා නම් මේ පූජා භූමිය මේ පූජන ස්ථානය එදා මහා පරාක්‍රම රජ දවස මොනතරම් දිනුවක් තිබෙන්නේ නැද්ද මොනතරම් ආහාරයෙන් බවරන්න ඇද්ද කියන අදහස අපට මතකයට එනවා. වර්තමාන කාලේ අපිට අපි ජීවත් වෙන මේ මානව සමාජය ගත්තාම ලෝතර බුදුරයන් වහන්සේ දහමට අනුව ගිහි බෞද්ධයාට රැකිය යුතු ආරක්ෂා කළ යුතු අංග පහක් අපර තිබෙනවා. අංශ පහක් අපර තිබෙනවා. බෞද්ධ ජනතාවගේ අංශ පහ තමයි අපි නිරන්තරයෙන් සමාදන් වන පංචශීල ප්‍රතිපත්තිය. ඒ පංචශීල ප්‍රතිපත්තිය නිසා තමයි මේ ආගම මේ රට ජාති ආගම මේ තරම් දුරට පවත්වාගෙන එන්න අපට අවස්ථාව සැලසුනේ. නමුත් වර්තමාන කාලේ අපිට දකින්න ලැබෙන්නේ පංචශීල කියන ජනතාවක් මිස පංචශීල රකින්න ජනතාවක් නෙවෙයි පින්වතුනි. අයි බොහෝ දුර පංචශීල කියවනවා. නමුත් අයි පංචශීල රකින්නේ නැහැ. ඒ පංචශීල නොරක්කහම මොකද වෙන්නේ අපිට? අපි අර අසාරේ සාරමතිනෝ සාරේ සාර දස්සිනෝ කියන දහම් දේශන අනුව අපි හරවද්දී අපි ලං කරගන්නේ නැහැ. අපි නිසරු පැත්තට ගැඹුරුන වැඩි අපි. ඒ වගේම අපි ඇස් කන් ආසාදී පෙනවීමට උත්සාහ දරනවා. අපි ආකාරව වශයෙන් වෙනසක් කරගන්න අපි උත්සාහ දරන අඩුයි. මොකද වර්තමාන සමාජයේ මේ මාධ්‍ය සමහර අවස්ථාවලදී බොහෝ දුරට යොමු කරවන්නේ පුජ්‍යලාගේ ඇස් කන් ආසාදී ඒ පංචේන්ද්‍රයන් දිනු කරන්න. ඒවා මෙල්ල කරන්න නෙවෙයි ඒකට. අපි සමාජයේ ගත වෙනකොට සමාජෙ පෙරෙන්නේ ඒ ආකාරයේද. නිසා ධර්මානුකූල ජීවිතය කියලා කියන්නේ පින්වතුනි පංචශීල ප්‍රතිපත්ති මත අපේ ජීවිත හැඩගස්වා ගැනීම. ලෞතර දහමට අපට අනුව ජීවත් වෙනකොට අර පංචශීල ප්‍රතිපත්ති අපේ ජීවිතය අනිවාර්ය කරගත්තාම ඔබට නිරන්තරයෙන් සතුටු වෙන්න පුළුවන්. තමන් අර සත්ත්ව ඝාතනය, සොරකම් කිරීම, වැරදි විදියට ඉන්ද්‍රම් පිනවීම, බොරු කීම, මද්ද්‍රව්‍ය ප්‍රාණ කිරීම ආදී ඒ දුසිරිතෙන් තොර වෙලා අපේ ජීවිතය ගත කරා නම් ඔබට අවසාන හතුරක් දැනෙනවා. සමාජයේ මහත් අවුලකට විරුවට පත් වෙලා තියෙනවා. මද්ද්‍රව්‍ය, මත් කුඩු ආදී දේවල් බහුල වශයෙන් මේ රටට ඇදිලා එන අවස්ථාවකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේ ශික්ෂාපද ආරක්ෂා කරනවා නම් ඒක අභේදානයක් දුන්නා සමාන වෙනවා. ඒක ලංකාව විතරක් නෙමෙයි ලෝකෙටම අභේදානයක් දුන්නා සමාන වෙනවා. ඒ නිසා බෞද්ධ පින්තුන් හැටියට ලෝතර දහමට අපි එකතු වෙන්න ඕන. දහමට අපි ගරු කරන්න ඕන. දහම කියන එක අපේ ජීවිතේ සම්බන්ධ කරගන්න ඕන කියන එකයි මේ ධර්මයෙන් පැහැදිලි වන්නේ. නිසා පින්වතුනි මේ දිනය පොහොය දිනය වෙසක් පොහොය දිනයක් හැසලගාගෙන ඒ වෙසක් පොහොය දිනේ අපිට යම් අදිෂ්ඨාන කරගන්න පුළුවන්. ඒ අදිෂ්ඨාන මොකද්ද? 2566 වෙනි පොහොය දවසේ මම මේ ගල් විහාර භූමියේදී මේ පූජා භූමියේදී මේ පිම්බීමේදී අදිෂ්ඨාන කරගන්නවා මගේ ජීවිතයේ වටිනාකම රැඳිලා තිබෙන්නේ මගේ ගුණධර්ම මත කියන එක. අපි ගුණධර්ම සාර ධර්ම පුරන්න ඒ පුජ්‍යයාගේ වටිනාකම වැඩි වෙනවා. ගුණධර්ම ටික අඩු වෙන්න පුජ්‍යයා වටිනාකම අඩු වෙනවා. මොකද යම් භාණ්ඩයකට මිලක් තියෙනවා. ඕනෑම භාණ්ඩයකට මිලක් තියෙනවා අපි. නමුත් මිනිස්සුගේ ජීවිතේ මිලක් නැහැනේ. මනුස්ස ජීවිතේ මිලක් නැහැ එතන. අමිලයි මිල ජීවිතය.
කුඩා ළමයාගේ මිල මෙච්චරයි, තරුණයාගේ මිල මෙච්චරයි, මහල්ලාගේ මිල මෙච්චරයි කියලා මිලක් නැහැ මනුස්ස ජීවිතේට. අමිල ජීවිතයක් අපි ලබා දෙන්නේ. බහණ්ඩේ මිලක් තිබෙනවා. එහෙම අමිල වූ ජීවිතයක් ලබා දෙන අපි ඒ අමිල ජීවිතය රැක ගන්න නම් අපි ගුණධර්ම වලින්, සාර ධර්ම වලින්, සදාචාර ධර්ම වලින් පෝෂණය වුණාම තමයි ඒ පුජ්‍යලාගේ වටිනාකම ආරක්ෂා වෙන්නේ. ඒ නිසා තමයි අපි බුදුරයන් වහන්සේ ආමස පූජා ප්‍රතිපත්ති පූජා තුලින් මේ ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දුන්නේ. ප්‍රතිපත්ති ගරුක බවටපත් වීම. අපි බොහෝ දුරට අර පංචශීල ප්‍රතිපත්තියෙන් ටික ඈත් වෙලා තව ඒකට තුනක් අපි එකතු කරගන්නවා. අෂ්ටාංග උපෝසීල සමාදන් වෙනවා. ඒ අෂ්ටාංග උපෝසීල ප්‍රතිපත්තියයි. ඒ ප්‍රතිපත්ති ගරුක වීම තමයි ජනතාවගේ බලාපොරොත්තුව. ඔබ මේ ගල් විහාර භූමියේට මේ පිම්බීමට පැමිණිලා ඒ අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා බලාපොරොත්තු වන්නේ ඔබ දලෝ යහපත. ඒතර මේ ජීවිතය සකස් වෙච්චාම පරෝ ජීවිතය ඉබේම සකස් වෙනවා. අපිට පරලොවක් කියලා එකක් තියෙනවා. ඒ පරෝ ජීවිතය සපුවත් වෙන්න මේ ලෝකේ මේ ජීවිතය සපුවත් අපි කරගන්න ඕන. මේ ජීවිතය සකස් කරගන්න නැතුව පරෝ ජීවිතය සකස් වෙන්නේ නැත පින්වතුනි. ඒක සංසාර ජීවිතය ගත කරනකොට ඉපදී මැරි යන සංසාර ජීවිතයකද මේ සම්දිස්ථානයක් මේ කෙටි ජීවිතයක් අපි ගත කරන්නේ. අවුරුදු 60ක් 70ක් 80ක් කියලා කියන්නේ බොහොම කෙටි කාලයක් මේක. නමුත් දිව්‍ය සම්පත් වෙනදාම ඊට වඩා ඈතයි, දිගයි. මෙරෝසියක් අවුරුදු 1 දවස ඔය චාතුම්මා රාජික දිව්‍ය ලෝකෙට එහෙම අපට අවුරුදු 100ක් ගියන් පස්සේ 1 දවසක් ගත වෙන්නේ එහාට. ඒ දන ආයු ප්‍රමාණයක් එහෙ තියෙනවා. ඒ නිසා අපි පින් කරන්න ඕන. පින් කරපුවම තමයි දිව්‍ය ලෝකෙ අපි යන්නේ. දිව්‍ය සම්පත් ලබන්න පින් කරන්න ඕන. අපි කුසල කරන්න ඕන නිවන් සම්පත් ලබන්න. කුසල කරන්න ඕන නිවන් දකින්න අපි. ඒ කුසල කියන්නේ මොකද? උඩ අර පානාතිපාතා ශික්ෂාපදය, ඒ වගේම සුරාමේර විදින ශික්ෂාපදය අවසන් කොටදී මේ පංචශීල තමයි කුසල පැත්තට නැඹුරු වෙන්නේ. ඒ කුසල කරපුවම තමයි නිවන් දකින්නේ. පින් කරපුවම දිව්‍ය ලෝක අපි යනවා. දිව්‍ය ලෝක ස්ථිර නැහැ එතන. චාතු මහරජගේ තාවතින්සේ යාමේ තුසිතේ නිර්මරත්‍ය ආදී දිව්‍ය ලෝක 6ක් තිබෙනවානේ. ඒ 6 එහෙට යන්න ඒක අවශ්‍ය ප්‍රමාණය වැඩි පින්වතුනි. එතකොට අපිට අවුරුදු 100ක් ගියන් පස්සේ චාතුම්මා දිව්‍ය ලෝක එක දවසයි ගත වෙන්නේ. අපි අවුරුදු 100ක් මෙහෙ ගත කරපුවාම එක දවසයි නම් කොච්චර ආව සම්පත් දෙවිඳින්න පුළුවන්ද? ඒ දාන සීල භාවනා ත්‍රිවිධ පින්කම් විශේෂයෙන් අපි බෞද්ධ ජනතාව අෂ්ටාංග උපෝසීලී ආරක්ෂා කරපුවාම අපිට පුළුවන් හිත පහදවාගෙන හිත පැහැදුනොත් එහෙම අවසාන චිත්තේ හිත පැහැදිච්චාම ඒ දිව්‍ය සම්පත ලබන්න බැරි කමක් නෑ අපිට පුළුවන්. එතකොට එතෙන් ගියන් පස්සේ එතන අස්තිරයි. එතන ස්ථිර නෑ එතන. එතකොට මනුස්ස ලෝකේ ජීවත් වෙලා යහපත් වැඩ කරලා පංචශීලී ආරක්ෂා කරලා අෂ්ටාංග සීල ආරක්ෂා කරගත්තාම අර දිව්‍ය ලෝක සම්පත ලබන්න පුළුවන් එතන. නිවන් දකින්න අපි කුසල කරන්න ඕන. කුසල කියලා කියන්නේ අපි මුලින් දේශනා කරපු අපි සමදාම සමාදන් වන ශික්ෂාපද 5 තමයි කුසල පැත්තට නැඹුරු වෙන්නේ. ඒ කුසල් 5 අපි ආරක්ෂා කරගත්තාම අපර නිවන් මාර්ගයේ බොහොම කෙටියි අපිට. ඒ නිසා අපි ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා වලින් තෝරාගත යුත්තේ බුදුන් වහන්සේ අනුදැන වදාළේ ප්‍රතිපත්ති පූජාවයි. ආමිෂ පූජා අවශ්‍යයි. ඒක නැතුව අපිට අපේ තරම් දියුණු නැහැ අපේ හිත. ඒ ආමිෂ පූජාවෙන් සිස්සසන් සකස් කරගෙන එසිට පහදවාගෙන පින්පව් වදහගෙන පිළිගෙන අර කුසල පැත්තට යන්න ප්‍රතිපත්තියට නැඹුරු වෙන්න අර දාන සීල භාවනා දෙපින්කම් අවශ්‍ය කරනවා. ඒතකොට ජීවිතයක වටිනාකම තිබෙන්නේ ඔබ රැස් කරන සම්පත් තුර නෙවෙයි. ඔබ රන් රිදී මුතුමැණික් සම්පත් රැස් කරන්නේ මෙලෝ ජීවිත සඳහා පමණයි. මෙලෝ පෝෂණය සඳහා පමණයි. ඔය අපට සංසාර ගෙනියන්න බෑ වුණා. අපි ගෙනියන්නේ මොකද උට පුණ්‍යම සම්පත්තිය. ඒව අපට ද්‍රව්‍ය හැටියට බාහන්න හැටියට පෙන්වන්න බෑ. ඒවා තමයි හිතේ තියෙන ශක්තියක් ඒක. ඒක ද්‍රව්‍යයක් කියලා පෙන්වන්න අපට බෑ ඒක. තමන්ගේ මේ මානසික දියුණුව අනුව තමයි පින්දන් අපි සිද්ධ කරගන්නේ. ඒක තමන්ගේ මානසික දියුණුව අනුව තමයි කුසල අපි කරගන්නේ. ඒ නිසා මේ පින්වතුන් එහෙමනම් පින කියන්නේ මොකද්ද? පව කියන්නේ මොකද්ද? තේරුම් ගන්න අපහසු නෑ අපට. අපිට හොඳ කියන්නේ මොකද්ද? නරක කියන්නේ මොකද්ද? තේරුම් ගන්න අපහසු නෑ අපිට. ඒ විදිහට මේරු නුණක් තිබෙන අපි, ඒ වගේම ප්‍රඥාවක් තිබෙන අපි බුදුදහම ඉගෙනන ආකාරයට බුදුදහම දෙන්නේ මෝඩ මිනිසුන් නෙවෙයි ප්‍රඥාවන්තයන්යි. ප්‍රඥාවන්තස්සය නායන්දම දුප්පඤ්ඤස. දහමේ දේශනාව වෙන්නේ එහෙමයි. දහම කියන එක තියෙන්නේ ප්‍රඥාවන්ත
අයට මොන මිනිස්සුන්ට බණ කියලා වැඩක් නැහැ. ඒක තේරෙන්නේ නැහැ කියලා. අර පද පරම වාගේ තමයි. පදම පර පුජ්‍යලයාට ධර්මයේ සනා කරන වැඩක් නැහැ නේ. ඒක අවබෝධ වෙන්නේ නැහැ ඒක. නමුත් අපි අර ඉහළ මට්ටමින් අපිට ඉහළ මට්ටමින් ආයත ධර්මයේ දේශනා කරාම ඒක අවබෝධ වෙනවා ඒක. හොඳ දේ කියන්නේ මොකද්ද? නරක දේ කියන්නේ මොකද්ද? පව් කියන්නේ මොනවද? පින් කියන්නේ මොකද්ද කියන තෝරා බේරන අපහසු නෑ පුජ්‍යලයාට. ඒතර ඥානවන්ත පුජ්‍යලයාටයි ලෝතුරා දහමෙන් ප්‍රයෝජන තිබෙන්නේ. මොන මිනිසුරු ධර්මයෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් ධම්ම කාම බවං හෝති ධම්මදේශී පරාබහෝ. ඒතර ධර්මයේ දේශ කරන ඔහුට. ඔහු කරන වැරදි වලට පටහැනිව දහම් දේශනා කරනකොට ඔහු ධර්මයට කැමති නැහැ. ඒක ධර්ම දේශ කරනවා ඔහුට. ධම්ම කාම බවං හෝති ධර්මයේ කැමති පුජ්‍යලා ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම අහනවා. තම උනුදන්නා දේවල් අවබෝධ කරගන්නවා. දන්න දේවල් වැඩි දියුණු කරගන්නවා. ධර්මයේ ස්වභාවය ඒකයි. නිසා අපි ධර්මානුකූලව හැඩ ගැහිච්චාම අපට පුළුවන් පරම සුවය ලබන්න. සන්තුට්ටි පරමං ධනං කියන්නේ ඒකයි. සතුට කියන එක. ඒ සතුට කියන ලබන්න අපේ ආකාර වෙනස් කරගෙන වැරදි අදහස් වලින් වෙනස් වෙලා සිත, කය, වචන කියන ద్వාරත්‍රය සංවර කරගෙන කුසල් දහම් වල ඉදෙන්න ඕන කියන එකයි ලෝතර තුලවරු සම්මා සම්බුදුන් වහන්සේගේ දේශනාව. ඒ නිසා අපි පංචශීල ප්‍රතිපත්ති මත අපේ ජීවිතය හැඩගස්වා ගත්තාම අපේ සසර ජීවිතය කෙටි කරගෙන බුදුරයන් වහන්සේ දහමට අනුව නිර්වාණ බෝධියට යාම අපහසුව බර නැහැ. අපාර අපහසුයක් වෙනවා නම් අපි සංසාරයේදී ඒ පාප කර්ම කරනකොට සංසාරේ දිග්ගැස් වෙනවා. ඒක දිගට යනවා ඒක. අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ සංසාරේ කෙටි කර ගැනීමට. සංසාරේ කෙටි කර ගැනීමට අපි කුසල් දන් අපි කරන්න ඕන. ඒ කුසල් දන් නිරත වෙන්න ඕන. එතකොට අපි ධර්ම කියලා කියන්නේ පංචශීල කියලා විවහාර කරන්නේ කීවම නෙවෙයික. කියලා නිස්සබ්ද වීම නෙවෙයික අනුගමන කිරීම ඒක. ප්‍රතිපත්තිය කියන්නේ ක්‍රියාත්මක කිරීම. අෂ්ටාංග සීලය අපි ඒක කියවලා නිකන් සිරීම නෙවෙයික අනුගමන කිරීම ඒක. ඒ ප්‍රතිපත්ති කියලා කියන්නේ ඒව අනුකරණ කිරීම. ඒවට නැඹුරු වීම කියන එකයි. ඒ නිසා මේ පින්වතුන් මේ වැදගත් පොහොය දවසේදී මේ ඓතිහාසික බිමට සමීප වෙලා උදෑසන සිට මේ දක්වාම විවිධාකාර ධම් දේශනාව ශ්‍රවණය කරලා විවිධාකාර බුද්ධ පූජා පවත්වාගෙන ඒ ලැබගත් කුසල දහම් පින් දහම් ඔබේ සංසාර ජීවිතයට එකතු වේවා. අපට ඒ එකතු වීමෙන් අපේ මේ ජී සකස් වේවා, පරලෝ ජීව සකස් වේවා. අවසානයේදී පසේ බුදු මහරහතන් වහන්සේලා උතුමන් වහන්සේලා නිවී සැනසී ලැබෙනවදාල සාන්ත සුන්දර අමා මහ නිවනින් සැනසීම නගා කර ගැනීමේ භාග්‍යවන්තයෝ වාසනාවන්තයෝ වෙත්වා වෙම්මා කියලා සාදු කරදලා ප්‍රාර්ථනා කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු. දැන් ඊටම ගෞරවාදරෙන් පරිස්කාර පූජා කිරීම සඳහා තමන් කඩුව ප්‍රාදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර මහතා ප්‍රධාන ග්‍රාම නිලධාරී තුමන්ලා දැන් ඒ උතුම් පරිස්කාර පූජාව සඳහා එක් වෙනවා. ගල් විහාර පුදබිමේ අද දිනේ සිදු කෙරෙන ආගමික වතාවත් සඳහා රාජ්‍ය සංවිධානය ඇතුළු බොහෝ සංවිධාන උදව් උපකාර රැසක් සිදු කළා. ඒ අතර පොළොන්නරුව මහ දිසාපතිතුමන්, තමන් කඩුව ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව ඊටම ගෞරවයෙන් සිහි කෙරෙනවා. සියත අමාවැස්ස පෝදා සජීව විකාශයේ සුමధుර ධර්මදේශනාවක් එසේ સમાપ્ત වෙනවා. තවත් සුළු වේලාවකින් අප බලාපොරොත්තු වෙනවා සන්ධ්‍යාවේ වෙසක් පුන් පොහෝ දිනේ ඔබට සැමට රටට සෙත්පතා පැවැත්වෙන ආශිර්වාද බුද්ධ වන්දනාව ආරම්භ කරන්න ඓතිහාසික පොළොන්නරුව ගල් විහාර පුදබිමේ සිට ගෙනෙන මේ ආශිර්වාද පූජාවෙන් ඔබ හමුවන බලාපොරොත්තු ඇතිව සුමధుර ධර්ම දේශනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වක ගෞරවය පළ කරමින් අපි සමුගන්නවා. පොළොන්නරුව දිමුලාකල තමන් කඩුව ඇතුළු ඉගොඩපත්තුවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී ධර්මකීර්ති ශ්‍රී ජිනරතන පූජ්‍යපාද මැදපැත්තේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ උතුම් සුමధుර ධර්ම දේශනාව පැවැත්වුවේ
තවත් සුළු වේලාවකින් වෙසක් පොය දවසේ ඔබ සැමට සිත ශාන්තිය සදන මේ ආශිර්වාද බුද්ධ වන්දනාවෙන් ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි සිහිපත් කරනවා සිය තමා වැස්ස සජීව විකාශය ගෙනීමට අප සමග එක්ව සිටින අනුග්‍රාහක බවතුන් පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ පැවැත්වෙන පෝදා සදහම් වැඩසටහන ඔස්සේ සදහැසිත නිවී සැනසේවායි ජනහද හඳුනන මහජන බැංකුව ප්‍රාර්ථනා කරනවා සිය තමා වැස්ස සජීව විකාශය සමග එක් වෙමින්. ඒ වගේම අයඩෙක්ස් ශරීරයේ ඇතිවන වේදනාවන් වලට ඉක්මන් ක්‍රියාකාරී සහනය ලබා දෙන ඖෂධයක්. ශරීරයේ ඇතිවන වේදනාවන් වලට විනාඩි 4න් ක්‍රියා කිරීම ආරම්භ වේදනාවන් ඉක්මන් ක්‍රියාකාරී සහනය ලබා දෙන අයඩෙක්ස් ආයුර්වේදීය ඖෂධ ශක්තියෙන් යුක්තව ඔබට සහනය ලබා දෙනවා. ඒ වගේම සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුවත් අද වෙසක් පුන් පොය දවසේ සියත තමග එක්ව සිටිනවා. අපි කෙටි විරාමයකින් පසු නැවත හමු වෙමු ආශිර්වාද බුද්ධ වන්දනාවට එක්වීමේ බලාපොරොත්තු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.